හොඳයි. විරාමෙන් අනතුරුව ඔබ නැවතත් ආදරණීය ජීවිතයත් එක්ක එකතු වෙලා ඉන්නේ. ජීවිතයට ආදරය එකතු කරන්න, ආදරෙන් බොහෝ දේවල් හුවමාරු කරගන්න අපි ඔබත් එක්ක ඉන්නවා කියලා ඔබ හොඳින්ම දන්නව නේද? ඒ නිසාම මේ ආදරය රැකවරණය ජීවිතයට අවශ්‍ය වෙනවා කියන කාරණේ මතක් කරන ගමන්ම අපි බොහෝ තැන්වලදී හිතේ ගින්නට වැඩිය කුසගින්න බොහොම වැඩි කියන අවස්ථාව නෝනෑ තරම් තියෙනවා. ඒ විතරක් නෙවෙයි මූලික මිනිස් අවශ්‍යතාවයන් යටතට මේ ආහාරය කියන දේ බඩ පුරවගෙන ඉන්න ඕනේ හැම දෙයක්ම කරන්න කලින් කියන කාරණේ අපි හැමෝගෙම හිතේ තියෙන කාරණාවක්. හුඟක් අය කෑම කන්නේ හිත පිරෙන්න නෙමෙයි බඩ පිරෙන්න කියලා කියනවනේ නේද? කොහොම වුණත් මේ ආහාර නිසි විදියට ගන්න එක සමබල ආහාර වේලක් ගන්නවා කියන එක අපේ ජීවිතේට කොයිතරම් වැදගත් වෙනවද කියන කාරණේ සම්බන්ධයෙන් සහ මේ ගත කරන කාල සීමාව තුළ අපි කොයිතරම් මේ ගැන හිතන්න ඕනේද? ඒ වගේම ආර්ථිකය කළමනාකරණය කරගෙන කොයි විදිහටද මේ ආහාර අවශ්‍යතාවය සපුරා ගන්න කියන කාරණේ සම්බන්ධයෙන් තමයි අද අපි ආදරණීය ජීවිතෙන් කතා බහ කරන්න ඉන්නේ. මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්නට අපි ආරාධනා කළා අප සමග සම්බන්ධ වෙන්නට කියලා ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය උපදේශක හරිස්චන්ද්‍ර යකන්දාවල මහත්මයාට අයිබෝවන් සුබ දවසක්. ගත කරන කාල සීමාව අපි හැමෝටම දුෂ්කරයි. හැබැයි අපි ආහාර අවශ්‍යතාවයේ සපුරගෙන හිත නිසි වටිනාකමක් දෙන ගමන් අපිට ආර්ථිකයත් කළමනාකරණය කරගෙන යන්න වෙලා තියෙනවා. අපි මුලින්ම කතා කරමු ආහාර අවශ්‍යතාවය තියෙන්නටම ඕනේ. සමබල ආහාර වේලක වටිනාකම කොයිතරම් තියෙනවද? අපි එතනින්ම කතාව ආරම්භ කරමු. ඇත්ත මොකද අපි ආහාර කියන්නේ හැම කෙනෙකුටම කියන්නේ ශාකවලට සත්වයින් මිනිසුන්ට අපි ඕනම ජීවියෙකුට ජීවිතේ පවත්වාගෙන යන්න ආහාර අවශ්‍යයි. ඒතර ආහාර කියන එක විවිධයි. මොකද ලෝකේ අපි ආහාර රටවල් බැලුවම විවිධාකාර දේවල් අපි ආහාර වලට ගන්නවා. අපේ ලංකාවෙත් එහෙමයි. ලංකාවේ විවිධ සමාජ තලවල ජීවත් වෙන විවිධ ජාතීන්ට අයත් අය විවිධාකාර ආහාර ගන්නවා එදිනෙදා තමුන්ගේ අවශ්‍යතාවය සපුරගෙන. ඉතින් මේ ආහාර කියන්නේ මූලික මිනිස් අයිතිවාසිකම. නැත්නම් අවශ්‍යතාවයක්. ඒතර මම අයිතිවාසිකමක් සහ අවශ්‍යතාවයක් කියලා කියන්නේ එකක් අපිට අවශ්‍යයි නැත්නම් අපිට ලැබෙන්න ඕනේ සහ අපිට ශාරීරික වර්ධනයට අවශ්‍යයි. ඒක කුඩා දරුවෙක් නැත්නම් අද පිරිච්ච දරුවෙක්ගේ ඉඳලා අපි මහලුව වෙලා මරණ යන කල්ම අවශ්‍ය වෙනවා. ඉතින් අපි මේක අවශ්‍ය වෙන්නේ මොකටද? අපේ ශරීරය පවත්වාගෙන යන්න. ඒ ශරීරය කියන්නේ ක්‍රියාත්මක වෙන දෙයක්. ඒ කියන්නේ සෛල තියෙනවා. ඒවට අවශ්‍යයි ඔක්සිජන්, ආහාර වර්ග. ඒතර මේවා අපි මුඛයෙන් ගත්තට පස්සේ ඒවා සංඝටක වලට කැඩිලා ඒවා ශරීරයට උරාගෙන ඒ විවිධාකාර අවශ්‍යතාවයන් සඳහා ඒවා භාවිතා වෙනවා. ඒකෙන් තමයි ශක්තිය ලැබෙන්නේ. ඒතර මෙතෙන්දී අපි කල්පනා කරනවා දැන් සෞඛ්‍ය කියලා කියන්නේ අපි නිර්වචනයක් විදිහට ගත්තම ඒක ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා කියන්නේ අපේ ලෙඩ රෝග වලින් තොරවීම පමණක් නෙවෙයි අපේ කායික මානසික සහ සමාජීය යහපැවැත්ම කියලා. මේ කායික මානසික සමාජීය යහපැවැත්ම කියලා කිව්වට පස්සේ අපිට මේක හරි බැලන්ස් අපි නිකන් සමතුලිතතාවයකින් පවත්වාගෙන යා යුතු දෙයක්. ඉතින් මේ එකක් හරි අපිට නැති වුණොත් අපේ සෞඛ්‍ය පිරිහෙනවා. දැන් විශේෂයෙන්ම අපි මේ අද පවතින රටේ පවතින තත්ත්වයක් එක්ක මේ කතා කරනවා සම්බන්ධ වෙන්න ඕනේ. මොකද අපි හැම කෙනෙක්ම අපේ කනට නිතරම ඇහෙන්නේ අපිට දකින්න ලැබෙන්නේ මේ ලොකු අර්බුදයක තියෙන බව තමයි. ඉතින් මේ පිළිබඳව අපි හැම කෙනෙක්ම දැනුවත්ව ගමන් කරන්න ඕනේ. මේක අපිට නොදැනුවත්ව ගමන් කරන්න බෑ. මොකද දැනුවත්ව ගමන් කරනවා කියන්නේ අපි දැන ගියොත් අපිට මේ කාලෙන් එහාට යන්න පුළුවන්. ඉතින් හැම කෙනෙක්ම හිතන්න මේ අපිට ඇති වෙලා තියෙන කාලය తాවකාලිකයි. එතකොට අපේ රජය අපි පුද්ගලයෝ විදිහට හැම කෙනෙක්ම එකට වැඩ කරොත් අපිට මේ తాවකාලික කාලය කෙටි කරගන්න පුළුවන්. එහෙම නැති වුණොත් දිගට කොච්චරද කියලා කාලය අපිට කියන්න බෑ. නිසා මේ කෙටි කාලය දැනට පවතින තත්ත්වය නැත්නම් මේ වගේ තත්ත්වයකට පවතිච්ච රටවල් දිහා බැලුවම අපි අවම වශයෙන් අවුරුදු 2ක් හෝ 4ක් මේ වගේ කාලයක් සඳහා අපි සූදානම් වෙන්න ඕනේ. හැබැයි අපි සූදානම් වෙන්න කාලේ අරගෙන තියෙන ප්‍රමාණයත් හරි අඩුයි කියලා හිතනවා. මොකද හුඟක් වෙලාවට මෙහෙම ආහාර අර්බුදයක් ඇති වෙනවා කියන කාරණේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිරන්තරයෙන්ම කතා කරන කාරණාව. ගෝලීය වශයෙන් මේකේ වටපිටාවක් නිර්මාණය වෙලා ටිකෙන් ටික යනවා කියන කාරණේ හඳුන්වන කාරණාවක් වෙලා තියෙනවා. ඒ නිසා අපි කතා කරමු මේක ලංකාවට කොයි වගේ අර්බුදයක් බවට පත් වේවිද? ලංකාවට කොයිතරම් දුරට මේක බලපායිද? අපිට මේ ආහාර අවශ්‍යතාවය සපුරා ගන්න බැරි මට්ටමකට එයිද? තව ටිකක් කාලයක් යනකොට අපි ඒ ගැන ඔව් ඇත්ත කියන්නේ මොකද මේක අපි තනිව හිතන්න බෑ. මොකද අපි කියන්නේ ලංකාව කියන්නේ අපි දන්නවා දැන් අපේ රට සම්පෝෂිත වෙච්ච රටක්.
අපේ මහ පොළව හරි සරුයි. ඒතර ඒකේ තුල හැමදේම වැවෙනවා. ඉතින් අපි කාලයකදී මේ මෑත කාලයකදී අපේ රටේ සහල් අවශ්‍යතාවයේ ප්‍රධාන ආහාරය බත්නේ. ඉතින් ඒක අපි සපිරිලා තිබුණේ. නමුත් විවිධාකාර හේතු නිසා මේක අපි සමූහයක් විදිහට බලන්න ඕනේ. ඒ නිසා අපිට දැන් ආහාර සුරක්ෂිත භාවය කියන එක නැති වෙනවා. දැන් අපි ඇහුවොත් කාගෙන් හරි මොකක්ද ආහාර සුරක්ෂිත භාවය කියලා කියන්නේ? අපිට විශ්වාසයක් තියෙන්න ඕනේ අපිට හෙට කන්න තියෙනවා කියලා. අපිට සමහර විට ඒක ආහාර වෙන්න පුළුවන්. හෙට කවම අපි හෙට අනිද්දා ඒ වගේ අපි මේ ඉදිරි කාලය කියමුකෝ. එතකොට ඒකෙදී ආහාර අපිට තියෙන්න ඕනේ. නැත්නම් අපේ ගෙදර අපිට ආහාර අපි රැස් කරලා තියෙනවා නම් රටකට ආහාර තියෙනවා නම් එහෙම නැත්නම් අපිට ඒවා මිලදී ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඒතර වෙළඳ පොලේ ආහාර තියෙන්න ඕනේ. සමහරවිට මේ තැන් දෙක තුනම හිස් වෙන්න පුළුවන්. එකක් ආහාර නැති වෙන්න පුළුවන්. වෙළඳ පොලේ ආහාර නැති වෙන්න පුළුවන්. එතකොට අපිට මුදල් නැති වෙන්න පුළුවන් ඒක ගන්න. ඒතර මේ ආකාර තුනටම අපි දැන් මුණ දීලා ඉන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ ආහාර සුරක්ෂිතතාවය අපිට නැහැ කියලා. එතකොට අපි නිවසක් දිහා බැලුවොත් ඒක සමහර විට අඩුමහඩු ආදායම්ලාභී අයගේ බලන්න පුළුවන්. මධ්‍යම ආදායම්ලාභී සහ ඉහළ ආදායම්ලාභී. මේ හැම කෙනෙකුටම මේක බලපානවා. අපිට කියන්න බෑ මේක අහවලාට විතරයි බලපාන්නේ කියලා. නෑ මුළු සමස්තයටම මේක බලපානවා. අපි ලෝකයේ දිහා බැලුවොත් එහෙම ලෝකයේ ආහාර අර්බුදයක් පවතිලා තියෙනවා. මොකද එකක් තමයි අපි බත් ආහාරයට ගන්නවා වගේම ලෝකයේ බොහෝ රටවල් තිරිඟු පිටි ආශ්‍රිත ආහාර තමයි ආහාරයට ගන්න. ඒතර මේ යුක්‍රේන යුද්ධය නිසා යුක්‍රේන සහ රුසියාව මේකෙන් තමයි ලෝකයේ 3න් 1කට ප්‍රමාණයක් තිරිඟු සපයන්නේ. ඒතකොට ඒක යුද්ධයට පැටලෙන නිසා ඒවා දැන් එළියට එන්නේ නැහැ. ඒ නිසා ලෝකෙම ආහාර හිගයකට මුහුණ දීලා තියෙනවා. ඒ නිසා ලෝකේ හැම රටකම ආහාර මිල ඉතා විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. ඒතර අපි සමහර විට අපි කාලෙකදී හිතුවා මේවා වවනවට වඩා ලාභය අපිට පිටරටින් ගේන එක බොහොම අඩුවට ගන්න පුළුවන් කියලා. ඒක තමයි ඉන්දියාව, පාකිස්තානයේ සහ අනිකුත් රටවල් වල අපි දන්නවා දැන් අපි පරිප්පු ගන්නකොට මුං ඇට ගන්නකොට ඉස්සර අපි මේවා ගෙනා ඉන්දියාව සහ මේ ආසියාතික රටවල් වලින්. දැන් ඒවා වැඩිම ඕස්ට්‍රේලියාව, කැනඩා වගේ රටවල් වලත් වැඩිපුර වවනවා මේක. ඒකට ඒ හැම රටකම මේ ආහාර නිෂ්පාදනය සඳහා විවිධාකාර දේවල් කරලා ඒ ලෝකයට හරියන විදිහට තාක්ෂණය භාවිතා කරලා අධික අස්වැන්න සහිත භෝග නිර්මාණය කරලා තියෙනවා. ඒකට ඒක මුළු ලෝකේම ආහාර සුරක්ෂිතතාවයට අවශ්‍ය දෙයක්. ඒ නිසා ඒ ආහාර අපිට ලැබෙනවා. අපි එතකොට හිතුවා ලංකාවේ හදන්න නැතුව පිටින් ගෙන එක ලාභයි. ඒ නිසා අපි සමහර භෝග වවන්නේ නැතුව පිටරටින් ගේන්න පුරුදු වුණා. ඉතින් කාලයක් යනකොට අපේ රටේ ඒව නැහැ. එතකොට අපි හැම වෙලාවෙම ඩොලර් වියදම් කරන්න ඕනේ ආහාර ගේන්න. මම හිතන්නේ ඒකත් අපිට බලපාලා තියෙනවා. ඒ නිසා අපිට මූලික වශයෙන් අපේ රටේ වැවිච්ච සමහර දේවල් අපි දැන් ගේන්නේ නැහැ. අපිට ගේන්න පුළුවන් කමක් නැහැ. අනිත් එක තමයි දැන් මේ ගොවි බීම් වල වගා කරන්න හිටපු තරුණ තරුණියෝ ඒගොල්ලෝ නැහැ දැන් ගමේ. දැන් ඉන්නේ වයසක අම්මා තාත්තා විතරයි. එයාට ඒක කරගන්න බෑ. එතකොට ගොවි බීම් හිස් ඒවා වගා කරන්න බෑ. මොකද තරුණ තරුණියෝ කොළඹ කොටසක් අපි රැකියා කරන කොටසක් පිටරට ගිහිල්ලා අනික් කට්ටිය මේ තියෙන ව්‍යාපාරවල නැත්තම් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩ කරනවා. එතකොට අපිට බලන්න ඕනේ මේ ඔක්කොම එකතු කරලා ඇයි ඒක වෙලා තියෙන්නේ? අපි දැන් අද අපි මුහුණ දෙන්නේ මේ ආහාරයේ මේ ඔක්කොම සමස්තයකම එකතුවක් තමයි අපි මුහුණ දෙන්නේ. ඒ හින්දා දැන් අපි මේකට මුහුණ දෙන විදිහ ගැන පුද්ගලිකව හෝ පවුලක් විදිහට හෝ රටක් විදිහට කල්පනා කරන්න ඕනේ. පුද්ගල වශයෙන් තියෙනවා ඔබට අභියෝගයක්. ඒ වගේ මේ අභියෝගය තනි පුද්ගල වශයෙන් පටන් අරගෙන පවුලෙන් එතනින් එහාට සමස්ත සමාජයටම විහිදෙනවා කියන කාරණේ මතක් කරන්නට ඕනේ. ලංකාවේ හොඳ සරුපසක් තියෙනකොට මඩ හොදාගත් කල ගොවිය රජගමටත් සුදුසුයි කියලා කිව්වට අද වර්තමානයේ වෙනකොට අපි දකින කාරණාවක් තමයි මඩ ටිකක් නැහැ, ගොවියක් නැහැ, දකින්න තියෙන සහ අපිට කන්න තියෙන ආහාර ටිකක් නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් ඔබට ඔබේ ගෙවත්ත තුළ මේ වගේ ඔබට අවශ්‍ය කරන ආහාර ටික සපය ගන්න පුළුවන්කමක් තියෙනවා නම් මේ කාලේට ඒක බොහොම සුදුසුයි කියන කාරණේ මතක් කරන ගමන් දැන් ඔබතුමා පැත්තට හැරෙන්නේ මේ අපි කියනවා දැන් සමබල ආහාර වේලක් අපේ ජීවිතේට ඕනි කියනවා. එතකොට ওই සමබල ආහාර වේල ඇතුළට මස් මාංශ වෙන්න පුළුවන්කම තියෙනවා, පලා වර්ග වෙන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ හැම දෙයක්ම ඇතුළත්ව අවශ්‍ය කරන ආහාර වේලක් මේ වගේ ගත කරන කාලයක අමාරුයි. එතකොට මේ සඳහා අපි මොන වගේ පිළියමක්ද යොදන්නට ඕනේ? අතර ගෑණි අපි හිතමු මේක අපි ඒක දැනුවත් වෙලා වැඩ කරන්න ඕනේ. මොකද හේතුව අපි කල්පනා කරලා බැලුවොත් ඇත්තටම අපි මෙතෙක් කාල මොකද කරේ? දැන් මේ රටේ පවතින මේ අර්බුදයට අපි පුද්ගලිකව අපි අපේ ජීවි පැවැත්ම නැත්නම් අපි එදිනෙදා ජීවත් වෙච්ච විදිහ අපි ආහාර පිළිබඳව අපි කටයුතු කරපු විදිහ මේ ඔක්කොම බලපාලා තියෙනවා. ඉතින් අපි හැම කෙනෙක්ම දායක වෙලා තියෙනවා. අපි රාජ්‍යයට විතරක් ඇඟිලි දික් කරන එක අනිත් අයට ඇඟිලි දික් කරන එකට වඩා තමුන්ගේ පැත්තට ඇඟිල්ල දික් කරන්න ඕනේ. මම මොනවද මේ වෙනුවෙන් කරේ?
මේ රට මේ තත්ත්වයටපත් වෙන්න අපි පුද්ගලිකව කරපු දේවල් ගැනත් අපි කල්පනා කරන්න ඕන. අපිට එතනින් පුළුවන් පටන් ගන්න. මොකද අපි දන්නවා දැන් කුඩා දරුවෙක් ඉපදුනාට පස්සේ ඒ දරුවට මව්කිරි අවශ්‍යයි. දරුවට මාස 6ක් යනකල් අනිවාර්යයෙන්ම එක දිගට මව්කිරි විතරක් මේක. ඊට පස්සේ අපි අමතර ආහාර දෙනවා විවිධාකාර දේවල්. මේක මව්වරුන් දැනුවත් කරනවා. අවුරුදු 2ක් යනකල් මව්කිරි සමග අනිත් ඒවා දෙන්න කියලා අපි කියනවා. නමුත් බොහෝ විට මව්වරු කල්පනා කරනවා මෙයාට පිටිකිරි දෙන්න. සමහරට ඒක පැෂන් එකක් වෙලා. ඒගොල්ලෝ හිතනවා පිටිකිරි ටිකක් දුන්නේ නැත්නම් වැඩක් නැහැ කියලා. මොකද හවලක් දෙනවා මෙයක් දෙනවා හින්දා පිටිකිරි දෙන්න. ඒත් අති විශාල මුදලක් වැය කරලා පිටිකිරි දෙනවා. නමුත් මව ගාව කිරි තියෙනවා. ඒතර මවගේ හිතේ ඇති වෙන්න ඕනේ මගේ දරුවට මං කිරි දෙන්න කියලා හිතුනම ඒක මානසිකව බලපාලා මවගේ කිරි ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා හැම මවක්ම අඩුම ගානේ මාස 6ක් යනකල් මව් කිරි පමණක්ම දෙන්න. ඒක තමයි දරුවට අවශ්‍ය ඉස්තරම පෝෂණය. මව් කිරි වලට සම කළ හැකි දෙයක් නැහැනේ. එතකොට අපි ඒකට පිටිකිරි වලින් ඒක සපුරන්න බෑ. ඔව් මව් කිරි දෙන්න නැතුව පිටිකිරි දීලා ඊට පස්සේ කියනවා දරුවට සෙම කියනවා. ඊට පස්සේ පෝෂණය අඩුයි කියලා කියනවා. මොකද ඔව් එහෙම තමයි වෙන්නේ. හැබැයි ඒක අර පැෂන් එකක් හින්දා සමහර මව්වරු හිතනවා ඒක දෙන්න ඕනි කියලා. හැබැයි සමහර වෙලාවට මව් පිටිකිරි නැත්නම් ආදේශිකයක් මොන හරි දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. මවට අසනීප වෙච්ච අවස්ථාව, රැකියාවට යන අවස්ථාවක සමහර රැකියාවට යන අවස්ථාව අපිට අඩු කරන්න පුළුවන්. මොකද මව කිරි දෝල ටිකක් තියලා ගියොත් එහෙම ඒ දරුවට ඒක දෙන්න පුළුවන්. ඊට අමතරව යම් දේවල් මේ සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන් දේවල් තියෙනවා. අවම කරන්න පුළුවන් හැම කෙනෙක්ම මේක මාස 6ක් යනකල් දෙන්න. බැරි කෙනෙක් ඉන්නවා නම් ඒක අවම කරන්න. එතකොට වෛද්‍ය උපදෙස් මත නැත්නම් ඔබගේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිණිගේ උපදෙස් මත ඒ දරුවගේ ආහාර වේල කරන්න. මොකද මේක අපි සපුරන්න පුළුවන්. ඒතර ඒකේ සුරක්ෂිත භාවය තියෙනවා. ඔබගේ සිඟිත්තගේ මාස 6ක් යනකල් ආහාර සුරක්ෂිතතාවය මව ළඟ තියෙනවා. හැබැයි අපි මව බලා ගන්න ඕනේ. මව ගර්භණී කාලය තුල බලා ගන්න ඕනේ. දරුවා ඉපදුනාට පස්සේ බලා ගන්න. එයාට අවශ්‍යයි ආහාර. මොකද මවගේ දෙතනේ කිරි එරෙන්න නම් ඇයට ඒ සඳහා අවශ්‍ය පෝෂණයක් අවශ්‍යයි. ඒ පෝෂණය ලබා දෙන්න අපි ගැන කතා කරමු. මොකද ඇයටත් අවශ්‍යයි. අපි දන්න හුඟක් වෙලාවට අපේ රටේ දුෂ්කර ප්‍රදේශවල අපි දන්නවා දැන් මොණරාගල දිස්ත්‍රික්කයේ තමයි රටේ තියෙන දුප්පත්ම ප්‍රදේශය. ඒතර ඒ ප්‍රදේශවල රක්තහීනතාවයේ මන්ද පෝෂණය ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. අනිත් පැත්තෙන් අපි දකින උතුරු නැගෙනහිර සමහර ප්‍රදේශවල ඒකම වතුකරේ මේ විවිධාකාර ආහාර පුරුදු නිසා සහ විවිධාකාර දේවල් නිසා මේ අය පුංචි කාලෙම උසට සරිලන බරක් වයසට සරිලන උසක් නැතුව ඉන්නේ. ඒකම රක්තහීනතාවයෙන් පෙළෙනවා ශරීරේ. ඒතර ඒගොල්ලන්ගේ ආහාර රටාවල් නිසා වෙන්න පුළුවන්. ඒ ශරීරයට ලේ උණන ආහාර නැති නිසා වෙන්න පුළුවන්. අර පුංචි කාලේ ඉඳලම එන යම්කිසි ඌනතාවයක් වුන් දිගින් දිගටම යනවා. එතන අපිට ජීවත් වෙන්න කුඩා කාලේ ඉඳලම අපිට අවශ්‍යයි අපිට ශක්තිය නැත්නම් පිෂ්ඨය අවශ්‍යයි ශක්තිය ජනක ආහාර. ඒතර ඒකට අනිත් එක ප්‍රෝටීන් අවශ්‍යයි, ඛනිජ ලවණ අවශ්‍යයි, විටමින් වර්ග අවශ්‍යයි. මේ සියලු දේවල් ටික එකතු වුණාම එයාගේ දවසට සරිලන ප්‍රමාණයට අවශ්‍ය වුණාම තමයි සමබල ආහාර වේලක් ගැන අපි කතා කරන්නේ. ඒතර මේක එක එක්කෙනා විදිහේ අපි හිතමු දැන් පිෂ්ඨය විදිහට අපි ගත්තම අපි වැඩි දෙනෙක් බත් කනවා. තවත් කට්ටියක් පාන් ආහාරයට ගන්නවා. තවත් කට්ටියක් වෙනත් වර්ග දැන් අපි හිතමු අපේ උතුරු ප්‍රදේශයේ ඒගොල්ලෝ ගන්න උළුඳු ඇට ඒ වගේ ඇට වර්ග. සමහර අය ඇට වර්ග පාවිච්චි කරනවා. ඒතර මේවා අපි ගන්න ලෝකයේ අනිත් රටවල විවිධාකාර දේවල් තියෙනවා. අල වර්ග පාවිච්චි කරන, කෙසෙල් ගෙඩි පාවිච්චි කරන, මඤ්ඤොක්කා පාවිච්චි කරන, දෙල් පාවිච්චි කරන මේවා ප්‍රධාන ආහාර වේලදී පිටි තමයි වැඩිම ලෝකේ පාවිච්චි කරන. අනිත් ඒවා විවිධාකාර අපි ඉන්දියාව වගේ තැනක ගත්තොත් විවිධාකාර දේවල් පාවිච්චි කරනවා. ලංකාවේ එක ප්‍රදේශවල පාවිච්චි කරනවා. ඉතින් අපි කුඩා කාලේ සිටම ඒ දරුවන්ගේ පෝෂණය පිළිබඳව ඔබගේ දරුවාගේ වර්ධන සටහනක් තියෙනවා. ඒ මොච් එකෙන් ලබා දීපු ඒකත් එක්ක අපිට බලාගෙන යන උපදෙස් පතන්න. ඒත් සමහර වෙලාවට මේ කාලය තුල අපි හිතමු පවුලේ ආහාර දරුවට ලබා දෙන්න පුළුවන් අය ටිකක් ඉන්නවා. බැරි අය ගොඩක් ඉන්නවා. ඒතකොට ඒ අය කොහොමද කරන්නේ? හුඟක් වෙලාවට ආදායම අඩු අය. දැන් මෙතෙන්දී මට හිතෙනවා දැන් ඒ පිළිබඳව එකක් තමයි දැනුමක් නැතිකම. එහෙම නැත්නම් ඒ පිළිබඳව අවශ්‍යතාවයක් නැතිකම. ආකල්ප සහ වෙනත් පුරුදු නිසා ගෙදරට එන මුදල් ප්‍රමාණය අඩු වෙනවා. සමහරට ඒ අයට හැකියාවක් කරගන්න බැරි වෙන්න පුළුවන්. පුළුවන් වුණත් අඩු වෙනවා. මම මේ ගැන කතා කරන්නේ අපි දන්නවා අපේ රටේ බොහෝ මේ සමෘද්ධිලාභීන් ඉන්නවා. ඒකම අඩු ආදායම වැටුප හොයාගන්න අය ඉන්නේ වැඩිපුරම. ඔව් එදිනෙදා අපි ඇත්තටම බැලුවොත් එහෙම අපි හිතනවා එයා දුප්පත්. ඇයි දුප්පත් වෙලා තියෙන්නේ? දුප්පත් වෙලා තියෙන්නේ තමුන්ට ලැබෙන මුදල පරිහරණය කරන්න කළමනාකරණය. කළමනාකරණය. ඒතර පිරිමියා විතරක් වැඩ කරන තැන්වල ඔබ දන්නවද?
දැන් කොළඹ ආවට දහස් ගාණක් වැඩ කරනවා. ඒකම දුර පළාත්වලත් එහෙමයි නගර බද ප්‍රදේශවල මේ කන්ස්ට්‍රක්ෂන් කරන කට්ටිය, ඉදිකිරීම කරන අය සහ මහන්සිලා වැඩ කරන අය. ඒගොල්ලෝ දවසකට සාමාන්‍ය රුපියල් 2500ක් විතර මුදලක් ගන්න. මාසෙකක් ගත්තොත් එimhe රුපියල් 60000ක් විතර මුදලක් ගන්නවා ගෙදරට. නමුත් හැම කෙනෙක්ම වගේ බොහෝ අය හවසට රුපියල් 500ක් 700ක් වියදම් කරන බොන්න. ඒතර ඒකත් එක්කම ඒගොල්ලන්ගේ තනි ආහාර වේලට විශාල මුදලක් වැය කරනවා. අපි දැකලා තිනවා කඩේකට ගිහලා කෑම එකක් ගන්නකොට එයා බත් එකක් දා ගන්නවා, ඒකට මසුත් දානවා, බිත්තරක් දානවා, මස් වර්ග දෙකක් තියෙනවා එකක් දානවා, මාළුත් දානවා. ඒතර එයා තනි පුද්ගලෙක් විදිහට අති විශාල ප්‍රමාණයක් කනවා. එයාට අවශ්‍ය නැහැ එච්චරම. නමුත් එයාට මතක නැහැ ගෙදර 4-5ක් ඉන්නවා. එයා අන්තිමට ගෙදෙට්ට ගෙනියන්නේ රුපියල් 1000කටත් වඩා අඩු මුදලක්. ඒතර එතෙන්දී ඒ දුප්පත්කම ඇති වෙලා තියෙන්නේ ඒ තනි පුද්ගලයෙක් පරිභෝජනය කරනවා මත්ද්‍රව්‍ය වලට, මත්පැන් වලට, දුම්මැටි වලට සහ එයාගේ තනි පුද්ගලයාගේ ආහාර සඳහා විශාල මුදලක්. ඒතර මේ කෙනෙක් තමුන් ඒ උපයන මුදල මත්පැන් වලට සහ දුම්මැටි වලට වැය කරන ප්‍රමාණය අඩු කරොත් එයාට ඒ ප්‍රමාණය ඇති තමුන්ගේ ගෙදර ඉන්න අයට වේදම් කරන්න ආහාර සඳහා. ආහාර විතරක් නෙවෙයි අපි ඇඳුම් පැළඳුම්, අධ්‍යාපනය, මේ සෞඛ්‍ය, මේ හැම දෙයක්ම අපිට අවශ්‍යයි. ඒතර ඒවා සම්බරව පවත්වාගෙන යනකොට තමයි අපේ ජීවිතය ඉස්සරහට යන්නේ, වර්ධනය කරන්න පුළුවන්. ඒ මූලික අවශ්‍යතාවයන් දරුවන්ට ලබා දෙන්න පුළුවන්. ඒ නිසා මම කරුණා කරලා ඉල්ලා සිටින්නේ මේ වගේ අය තමුන් මේ විනාශ කරන මුදල්, මොකද මේ වෙලාවේ මුදල් පරිස්සම් කරගන්න. මොකද අපිට ඉස්සරහට ඊටාම අපහසුයි මුදල් හොයන්න. රුපියලක් වුණත් ඒක පරිස්සම් කරන්න. මොකද ඒකත් අපිට අවශ්‍යයි. ඒතකොට එහෙමනම් අපි හිතන්න ඕනේ මේ අනවශ්‍ය දේවල් වලට කරන වියදම් අඩු කරලා තමුන්ගේ ගෙදර තියෙන අත්‍යවශ්‍ය දේවල් සඳහා මුදල් හදා පවත්වා ගන්න. මොකද ඒක අත්‍යවශ්‍යයි. මොකද අපි සෞඛ්‍ය ගැන කතා කරනකොට මේවත් එක්ක ඒ අයට විවිධාකාර ආසාදන ඇති වෙන්න ඉඩකඩ වැඩි. මන්ද පෝෂණයත් එක්ක. මොකද ඇඟේ ශක්තිය අඩුයි. ඒකත් එක්ක මේගොල්ලෝ විවිධාකාර රෝගාබාධ වලට ගොදුරු වෙන්න පුළුවන්. ඒ රෝගාබාධ වලට ගොදුරු වෙන හැම අවස්ථාවකම විශේෂයෙන්ම දරුවෝ මන්ද පෝෂණය දක්වා යන්න තියෙන ඉඩකඩ ඉතාම වැඩි. ඒ නිසා මට හිතෙනවා මේ කුඩා අපි හිතමු ළමයින් අපි අවුරුදු 5 දක්වා 5 සිට 10 දක්වා හෝ යෞවනයට වන්නට පස්සේ ඒ කාලය තුල ඔවුන්ගේ පෝෂණය අත්‍යවශ්‍යයි. සමබල ආහාර වේලක් අපිට පුළුවන් උපරිමයෙන් ලබා දෙන එක. ඒ හින්දා ඒකෙදි විශේෂයෙන්ම මාව පියා වැඩිහිටියෝ උත්සාහ කරන්න ඕනේ කොහොමද මේක අපි සපයාගන්නේ. මේ වගේ අවස්ථාවක gedara ආහාර සහ මුදල් අපි පරිහරණය කරන්නේ නිසියාකාරව කියන එක පිළිබඳව ඒගොල්ලන්ට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. පුංචි කාලේ ඉඳන් දරුවන්ට ඉතිරි කරන පාඩම කියලා දෙන එක, Tamanගේ ආහාර අවශ්‍යතාවයන් වලට හැකි විදිහට විතරක් ආහාර ගන්න එක. එහෙම නැත්නම් බඩ පිරෙන්න එතනින් අතිරික්තයක් ආහාර ගන්නවද කියන කාරණේ දෙමව්පියන් තේරුම් කරලා දෙන්නට ඕන කරන කාරණාවක්. ඒ වගේම මේ කාලය තුල බොහොම වැදගත් වෙලා තියෙනවා මේ කාරණාව. අපි කතා කරමු දැන් අපි දවසකට 3 වේලක් කෑමට ගන්නවා. එතකොට මේ වේල් තුන නිර්මාණය වෙනකොට උදේටත් උයනවා, දවල්ටත් උයනවා, රැයටත් උයනවා තියෙන ගෙවල් තියෙනවා. ඔය අතරතුරේදී උදේට දවල්ට දෙකට එකපාර උයලා රැයට වෙනම ආහාරයක් ගන්නවත් සාවුණු තියෙනවා. ඔබතුමා සඳහන් කරන විදිහට ඔබතුමන් හිතන විදිහට මේ කාරණාව කොච්චර සුදුසුයිද? මේ අපි වේල් තුනක් ආහාරයට ගැනීම සහ මේ එකවර ඉවීම කියන කාරණාව. ඔය ඒක ඇත්තටම කිසිම ගැටලුවක් නැහැ. මොකද අපි දන්නවා වැඩිහිටියෙකුට දවසකට අවශ්‍ය කිලෝ කැලරි 2100ක්. 2000 හෝ 2100ක් තමයි අපිට ශක්තිය අවශ්‍ය වෙන්නේ. අපේ ශරීරය පවත්වාගෙන යන්න. අවම ප්‍රමාණය. එතකොට දරුවෙකුට එහා සමානව යාගේ වයස අනුව, ස්ත්‍රී පුරුෂ භාවය අනුව ඒගොල්ලන්ට ඒ ආහාර ප්‍රමාණය තීරණය කරන්න පුළුවන්. මෙච්චරයි කැලරි අවශ්‍ය. ඔබ දන්නවා දැන් අපි වැඩිහිටියෙකුට දවසකට ජීවත් වෙන්න ආහාර ග්‍රෑම් 560ක් අවශ්‍ය වෙන්නේ. හැබැයි අපි එක පිඟානක තියෙනවනේ ඊට වඩා. ඒ කියන්නේ බොහොම විශාල ප්‍රමාණයක් අපි ගන්නවනේ එක වේලකට. එතකොට ඒක තමයි දැන් අපි දකින්නවා දැන් පහුගිය වකවානුව තුල අපි ප්‍රධාන වශයෙන්ම නගරාශ්‍රිතව දැකපු දේ තමයි ස්ථූල භාවය වැඩි. ඒ කියන්නේ කනවා වැඩි. අපි තෙල් ආහාර ගන්නවා වැඩි. ප්‍රෝටීන් ආහාර ගන්නවා වැඩි. අපිට වෙනම ෆැෂන් එකක් ආව මේ චිකන් සහ නිකුත් තෙල් ආහාර ගන්න. නැත්නම් කෙටි ආහාර නැත්නම් ෂෝට් ඉට්ස් කියන දේවල් ආහාරයට ගන්න. ඒතර අනවශ්‍ය ආහාර අති විශාල ප්‍රමාණයක් පුද්ගලයා ගත්තා. ඒතර අපිට ඇත්තටම මේ පුරුද්ද නිසාම අපි දන්නවා දැන් ගමෙත් එකයි අපි නගරෙත් එකයි විශේෂයෙන්ම ළමයි දෙමව්පියෝ විශේෂයෙන්ම අම්මලා මේ පුරුද්ද ඇති කරලා තියෙනවා. ළමයාට කන්නේ නැහැ. එයාට කවනවා. එතකොට එයා දන්නේ නැහැ කන්නේ මොනවද කෑම එකේ තිබුණේ. ඉතින් අම්මා කරන්නේ කොහොම හරි කරලා ළමයාට ගොඩක් කවන්න ඕනේ. ඉතින් ළමයි ගොඩක් විශාලලා ඒගොල්ලෝ වාඩිලා ඉඳගෙන ටීවී එක ඉස්සරහා ඉඳගෙන ආහාර ගන්න පුරුදු වෙලා තියෙනවා. ඉල්ලවනවනේ.
ඕ ඒක තමයි දැන් බලන්න දැන් පහුගිය කාලේ පාසල් වහලා තියලා ඉස්සරහ පාසලට ආපු වෙලාවේ ළමයිගේ ප්‍රමාණය ඒ ළමයි සමහරට හිතා ගන්න බෑ මෙයා පාසල් යන ළමයි යුනිෆෝම් එකත් මදි. ඉතින් ඒ තරම් විශාල ප්‍රමාණයක් ඒගොල්ලන්ට ඇඟේ අනවශ්‍ය ප්‍රමාණයට ආහාර පාන අරගෙන අපි එහෙම වෙලා. හැබැයි අනිත් පැත්තෙන් මේක සමතුලිතතාවයක් නෑ රටේ. තවත් පැත්තකින් සමහර දෙමව්පියෝ තමන්ගේ දරුවට කන්න දෙයක් නැතුව ඊටාම දුක්බර තත්යකට පත් වෙලා තියෙනවා. මේ බෙදී යෑමේ සමානතාවයක් නැහැ. කෙසේ වුණත් අපි දකින්න ඕනේ අපේ එදිනෙදා ආහාර වේලට මේ පිළිබඳව ඇත්තටම ආහාර මෙනියුස් තියෙනවා නැත්නම් අපිට හොයාගන්න පුළුවන් කොච්චර ප්‍රමාණයක් අපිට අවශ්‍යද කියලා. හැබැයි ඒ ආහාරය අපි ප්‍රධාන ආහාරය පිෂ්ඨය සවිත ආහාරයක්. ඒකට අපිට ඒකට ගන්න පුළුවන් ಜಾති තියෙනවා. බත් හෝ වෙනත් ද්‍රව්‍ය. අපි දැන් පාන් ගැන කතා කරොත් මේක ලොකු මුදලක්. මොකද අපි දකිනවා දැන් ගෙදරකට හාල් සේරුවක් නැත්නම් හාල් කිලෝ එකක් ලිපේ තිබ්බම අඩුම ගානේ 6 දෙනෙකුට කන්න පුළුවන්. ඒකට යන්නේ මුදලක් තියෙනවා. ඔය පාන් ගෙඩියක් ගත්තම 3 දෙනෙකුටයි කන්න පුළුවන්. ඒතර වැඩි උපරිමනේ. ඒතර ඒකේ තියෙන පිටි විතරයි. මේකේ එහෙම නේ අපිට ඒකේ ප්‍රෝටීන් ප්‍රමාණයකුත් තියෙනවා, පිෂ්ඨය තියෙනවා, අනිත් ද්‍රව්‍ය තියෙනවා. එහෙනම් අපිට තෝරා ගන්න ඕන අපේ ප්‍රධාන ආහාරය වෙල මොකද්ද? එතකොට ඒකට අනිකුත් එකතු කරගන්න දේවල්. නේද? අපි හැම වෙලාවෙම ආහාර තෝරා ගන්නකොට මේකත් කල්පනා කරන්න. අපි කොච්චර කුයිදම් කරනවද මේ ආහාර වලට? ඒතර මේක කොහොමද අපේ පවුල අතර බෙදී යන්නේ? ඒතර අපි පවුලේ ඔක්කොටම 5 දෙනෙක් ඉන්නවා නම් පවුලක ඒ 5 දෙනාට ඇති ප්‍රමාණයට ආහාර ප්‍රමාණයක් සහ තමුන්ට දරාගත හැකි ප්‍රමාණය. ඒ නිසා හැම වෙලාවකම අපි වීසි කරන ආහාර ප්‍රමාණය අඩු කරන්න. කෑම කිසිම වෙලාවක විසි කරන්න හදන්න එපා. එතකොට මොකද ඒක කිසි කෙනෙකුට නැහැ. මොකද ඔබේ පිඟානට බත් ඇටයක් එනකොට ඒ බත් ඇටේ ලොකු වටිනාකමක් තියෙනවා. මොකද ඒක අපේ රටේ වුණත්, ඉන්දියාවේ වුණත්, පාකිස්තානේ වුණත්, වෙනත් වියට්නාමේ වුණත් අපිට එනකොට ඒකට ගොවියෝ හැම කෙනෙක්ම අති විශාල මහන්සියක් යොදලා තියෙනවා. ඉතින් බත් ඇටයක් කියලා කියන්නේ ඊටාම වටිනවා අපිට අද තවත් වටිනවා. හේතුව අපිට නැති නිසා ඒවා. ඒ නිසා අපි ඒක ගැන ඒකට ගරුත්වයක් තියෙනවා. තමුන් ගන්න ආහාරයට ගරුත්වයක් තියෙනවා. විසි කරන්න එපා. අවශ්‍ය ප්‍රමාණය බෙදා ගන්න. සමහර අය ඉන්නවා ඔක්කොම ටික බෙදා ගන්න අපි චුට්ටක් කරන ඉතුරු ටික විසි කරනවා. ඒතර එහෙම කරන්න පුරුදු කරන්න. මම හිතන්නේ දෙමාපියෝ විශේෂයෙන්ම දරුවන්ට පුරුදු කරන්න. තමුන්ට අවශ්‍ය ප්‍රමාණය පමණක් බෙදා ගන්න. තමුන් කන ප්‍රමාණය පමණක්. අපි දන්නවනේ අපිට අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා. බත් කෝප 2මාරක් ඇති වැඩි හිටියෙකුට. එතකොට අපි ඊට අඩු කෙනෙකුට ඒ වගේ ප්‍රමාණයක් ගන්න. දැන් හැන්දෙන් කොච්චරක් අපි බෙදා ගන්න කියලා කල්පනා කරන්න. ඒතර ඒකේ තියෙන જાති ගැනත් අපි හිතනවා. සමහර හිතනවා අනේ මට මස් නැත්තම් කන්නම බෑ අනේ. මොකද අපි පුරුදු වෙලා තියෙන්නේ මේ චිකන්ම ඕනේ. නැත්තම් සමහර අය කියන මට බීෆ්ම ඕනේ. එහෙම නැත්තම් කරවල ඕනේ, හාල් මැස්ස ඕනේ. ඒතර මේක අපිට ඒක තොලියෙන් අයින් කරන්න ඕනේ. මොකද අපි ඒක නැතුව කන්න බෑමයි කියන එක බෑ. ඔය අතරතුරේදී හුඟක් අය කියනවා මේ ළමයා කැමති නැති හින්දා මේක හදන්න බෑ. එයාට මේක හදලා දෙන්න ඕනේ. එතකොට මේ තාත්තට ඕන මස් මාළු නම් ඔන්න මස් මාළුත් ඒ වේලට එකතු කරගන්නවා. ඊට පස්සේ තව පලා වර්ගයක් හොයනවා නම් දරුවා වෙන්න පුළුවන්, බිරිඳ වෙන්න පුළුවන්, කවුරු හරි වෙන්න පුළුවන්. ඔන්න ඒකත් හදනවා. ඊට පස්සේ අර මං හිතන්නේ අර කෑම වේලට අමතරව හොඳ සාදයකට වගේ අවශ්‍ය කරන විදිහට කෑම ටිකක් අපි හදා ගන්නවා අවසානයේ බලනකොට. මේ වගේ ආහාර අවශ්‍යතාවයක් තියෙන කාලයක ඒක තරම් සුදුසු දෙයක් නෙවෙයි. ඒක කරන්න අමාරුයි. මොකද හේතුව ඒක තමයි මම කිව්වේ අපි බලනවා අපිට ලැබෙන ආදායම මොකද්ද? ඒ ආදායමට අපි කොහොමද උපරිම වශයෙන් අපේ ආහාර වලට යොදවන්නේ? මොකද මුදලක් ගත්තම ඒක ආහාර වලට විතරක් නෙවෙයිනේ. අපි කොටසක් අධ්‍යාපනයකට අනිකුත් පොදු අවශ්‍යතාවයවලට ලයිට් බිල ගෙවන්න ඕනේ, වතුර බිල ගෙවන්න ඕනේ, ගෑස් එකක් ගන්න ඕනේ, නැත්නම් දර ටිකක් හොයා ගන්න ඕනේ. හදිසියේ කාට හරි අසනීපයක් වුණොත් රෝහලකට යන්න ඕනේ. ඒතර මේ මුදල පරිස්සමෙන් පරිහරණය කරන්න. පරිහරණය කරනකොට අපි වෙළඳ පොළට ගියාට පස්සේ තෝරගන්න අපි මොනවද ගන්න જાති. ඒකේ තියෙන දේවල් වලින් අපි දන්නවා දැන් හුඟක් වෙලාවට පල්ලෙහාම ආදායම්ලාභී පවුල් අපිට මුදල් අඩු වෙනකොට අපි හැම වෙලාවටම ගන්නේ ලාභදායක. ඒතර ලාභදායක කිව්වන් පස්සේ ඒකේ තියෙන පෝෂණීය ගුණය තාම අඩුයි. ඒ අඩු භාවයත් එක්ක අවසානයේදී ඒගොල්ලන්ට මන්ද පෝෂණයේ ඉහළ යාමට ඉඩ තියෙනවා. ඉතින් මේ කාලවකවානුව ඉවර වෙනකොට අපිට පේන්න පුළුවන් මන්ද පෝෂණ තත්ත්වයේ රක්තහීනතාවය ඉතා ඉහළ මට්ටමකට ගිහිලා තියෙනවා. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ මේක පාලනය කරගන්න. ඒ නිසා අපි ආහාර තෝරා ගැනීමේදී විශේෂයෙන්ම මේ ආහාර වල තියෙන ගුණය අපි හිතමු අපි ගන්නකොට බත් ගත්තා කියමු පිඟානක් අපි දන්නවා ඒකට අවශ්‍ය ප්‍රමාණයට අපි බෙදා ගන්න. වැඩිපුර ගන්න එපා. බෙදනකොට ළමයෙකුට බෙදනකොටත් අවශ්‍යතාවයට බෙදන්න. මොකද අපි සමහර විට අපි පුරුදු වෙනවා. දැන් අපි ගොඩක් කන්න පටන් ගත්තම අපිට ගොඩක් කන්න ඕනේ. අපි හැබැයි අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් කන්නේ. ඒත් ඒ නිසා අපි අර සමහර අය ඉන්නවා ඒක දවසට 5 පාරක් කන්න ඕනේ එකම ප්‍රමාණය. මොකද එයා හැඩ ගැහලා එයාගේ ආමාශය හැදිලා තියෙන්නේ. ඒතර එයාට ගොඩක් ඔව් එතකොට අපිට පුළුවන් අපේ අවශ්‍ය ප්‍රමාණය ගත්තම ඒ ප්‍රමාණයට අපේ ආහාර මාර්ග පද්ධතිය හදා ගන්න.
එතකොට ඒකට අපිට ප්‍රෝටීන් අවශ්‍යයි. එතකොට අපි දන්නවා ඇට වර්ග තියෙනවා, පරිප්පු හරි මොන හරි. තමුන්ට පුළුවන් දෙයක් තෝරාගන්න. මොකද අපි දන්නේ හැම වෙලේකටම මේක ගන්න පුළුවන්ද බැරිද කියලා. ඊට පස්සේ එළවලු වර්ග අපිට ඔබ කියනවා වගේ පලා සහ එළවලු වර්ග අපේ ගෙවත්තේ වගා කරගන්න පුළුවන්. සමහරවිට අපි මිරිස් ගහක් හිටව සමහර කෙනෙක් හිතනවා මිරිස් ගහක් හිටවල මේක විසඳ ගන්න පුළුවන්ද? අපි දන්නවා ඒක කරන්න බෑ. නමුත් ඔබ කල්පනා කරන්න මේ මිරිස් කරලකට යන වියදම අපිට ඉතුරුයි. ඒක එතනින් පටන් ගන්න පුළුවන්. ඒකෙන් පටන් ගන්න පුළුවන්. ඒ ආකල්පය තියෙන්න ඕන. ඒතර තමුන්ගේ ගෙවත්තේ පොඩි හරි ඉඩක් තියෙනවනේ. මල් පෝච්චික හරි තමුන් යමක් හිටව ගත්තම ඒක තමුන්ට තියෙනවා. එතකොට අපි ඒකට මුදලක් වැය කරන්න ඕනේ. ඒ මුදල අපිට හරි වටිනවා. ඒ නිසා අපි එළවලු වර්ග මොන හරි ಜಾති දෙකක් කෙටි කාලීන දේවල් තියෙනවා. අපි මාස කීපයක් ඇතුළත අපිට ආහාර ගන්න පුළුවන්. අපි අද කරොත් එහෙම යමක් අපිට ඊළඟ මාස 3-4 වෙනකොට අපේ ගෙදර මොන හරි තියෙනවා. එළවලුවක් තියෙනවා. මඤ්ඤොක්ක ගහක් හරි බතල හරි අල జాතියක් හරි වත්තේ තියෙනවා. ඒතර ප්‍රධාන අපි අර කියෝ පිෂ්ඨයේ ප්‍රමාණය අපිට තියෙනවා ගෙදර. ඒතර එක වේලක් අපිට පරිමා ගන්න වෙයි. අපි අද හාල් රුපියල් 200ක් 250ක් හෝ ඊට වැඩි ගානකට යනවා. ඒතර තව සති කීපයක් යනකොට මාස කීපයක් යනකොට ඒක ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. එතකොට අපිට ගෙදරට ගේන්න වෙන්නේ හාල් කිලෝ එකක් පමණයි. එතකොට කොහොමද අපි ඉතුරු ටික හොයාගන්නේ? අපිට වත්තේ තියෙනවා නම් ඒක අපිට දාගන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම උත්සාහ කරන්න අපි මුදල් වැය කරලා ගන්න තියෙන දේවල් අපිට ගෙදරින් හොයාගන්න. සමහර විට අපි දකිනවා කොස් හැදෙන කාලට ගස් යට කොස් පිරීලා. ඇයි? කවුරුත් කඩාගන්නේ නැහැ. කඩාගෙන ඒක කපලා ඒ ටික හරි කරලා අරගෙන උයන්න ඒකට කම්මැලි වෙන්න පුළුවන්. කොස් කහ යටට යන්න බෑ සමහර වෙලාවට වැල වෙලා වරක වෙලා ඒව කොම පසටම ජීර්ණය වෙන අවස්ථාවක්. අපි ඉස්සර සම්ප්‍රදායික ක්‍රමවේදයන් තිබුණා. අපිට මේවා අපි හදලා තියාගත්ත ඒවා අභාවයට ගිහලා මොකද අපේ සීලා ආච්චිලත් එක්ක මේවා නැති වෙලා ගිහිලා. නමුත් මේවා ඒ පොඩි දේවල් වුණත් අපිට වටිනවා. මොකද හේතුව අපි මේ යන්නේ අන්න ඒ වගේ පාරක. අපි ආහාර අහේනි වල ජීවත් වුණා කාලයක 70 ගණන් වල ආහාර තිබුණේ නැහැ විවිධාකාර රජයෙන් ගත තීරණ නිසා. ඒ කාලවල මිනිස්සු හැමදාම කෑවා. කිසි දෙයක් විසි කරේ නැහැ. අපි කවදාවත් නොකාපු දේවල් කණ්ඩ සිද්ධ වුණා. මොකද ඒ කාලේ හැබැයි එක්තරා විදිහක ජනගහනය සහ අපේ වගා කිරීම ක්‍රමයක් එක්ක යම් දේවල් තිබුණා. මම හිතන්නේ ඒක දැන් මේ වෙනකොට ඒකත් නැති වෙලා ගිහිලා තියෙන්නේ. ඒ නිසා අපි සම්ප්‍රදායික ක්‍රම වලින් අපේ ආහාර කරගන්න. ඒ නිසා අපේ ආහාර පිඟානට අවශ්‍ය නම් බත් සහ නිකුත් ද්‍රව්‍ය, ඒ කියන්නේ එළවලු, මැල්ලුමක් සහ අපිට පුළුවන් නම් ප්‍රෝටීන් යමක්. ඒක මම කියන්නේ හැම වෙලාවෙම කොයිවටද යන්න ඕන කියලා. තමුගේ තියෙන ප්‍රමාණය අනුව තීරණය කරන්න හාල් මැස්සොද කරවලද මේවා අති විශාල මිලකට යනවා. මාළු කියන එක දරා ගන්න බැරි තරම් මිලකට ගිහිල්ලා. චිකන් කිව්වම ඒකත් එහෙමයි. ඉතින් ගුණදායක ප්‍රෝටීන් එකක් නම් සමහරට බිත්තරයක් ගන්න පුළුවන් නම් තාමත් ඒක කෙනෙකුට ගන්න පුළුවන්. සතියේ දෙවරක් හෝ තුන්වරක් ඒ වගේ එකකට ගියොත් ඒ දවසට හැරගෙන ප්‍රෝටීන් ප්‍රමාණයක් අපේ ඇඟට ලැබෙනවා. ඒතර දැන් කිරි කියන જાතිය අපිට බෑ. දැන් කිරි කියන එක අත්‍යවශ්‍ය ආහාරයක් නෙවෙන බව තමයි දැන් කියන්නේ. නමුත් ඒකෙන් කැල්සියම් සහ ප්‍රෝටීන් යම් කිසි ප්‍රමාණයක් ලැබෙනවා. ඉතින් ඒක අපි ළමයෙකුට හරි වැඩිහිටියෙකුට හරි අවශ්‍ය ප්‍රමාණයට අපිට තියෙන ප්‍රමාණය හැටියට පාලනය කරගන්න පුළුවන්. මට හිතෙන්නේ අපි ඔබ මුලදී අහපු ප්‍රශ්නෙට අපි තුන් වේල උයලා කන්න ඕනේද කියලා. තමයි අපිට අද වෙනකොට බල ශක්තිය අර්බුදයක අපි ඉන්නේ. උයන්න ගියාම අපිට ද්‍රව්‍ය නැහැ. ඒ නිසා එකවර උයලා තියාගත්තොත් අපිට ඒ දවස් ඇතුළත පරිභෝජනයට ගන්න පුළුවන්. නැවත රත් කරලා හෝ ඒවා නරක වෙච්ච ආහාර පාවිච්චි කරන්න එපා. හේතුව අපේ සෞඛ්‍ය රෝගී භාවයට පත් වෙන එක අවම කරගන්න ඕනේ. අපිට බෙහෙත් වර්ග නැහැ. ඒවට යන මිල වැඩි. ඒක සඳහා ලොකු වියදමක් යන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම සෞඛ්‍ය සම්පන්නව ඉන්න උත්සාහ කරන්න. මොකද ඒකෙන් අපිට අපේ ඉදිරි කාලේ මම මේ කියන අවුරුදු කාලේ ගාන අපිට ඒ කාලය තුල අපි බරපතල තත්වයකට නොගිහින් අපේ ජීවිතේ පවත්වා ගැනීම සඳහා අපි කල්පනා කරන්න අවම මට්ටමක යන්න. අවම මට්ටමක යන්න නාස්තිය අඩු කරන්න තියෙන සම්පත් උපරිම ප්‍රයෝජනට ගන්න උත්සාහ කරන්න. හොඳයි. ඉතින් ඒ නිසා ඔබ ටිකක් කල්පනා කරලා බලන්න. ඔබ කළමනාකරණය වෙන්නට අවශ්‍ය කරන කාලයක්, ඒ වගේම ඔබේ ආහාර අවශ්‍යතාවය සපුරා ගන්න ගමන් ආර්ථිකය කළමනාකරණය කරගෙන පවුල හැමෝගෙම පෝෂණ අවශ්‍යතාවය හොඳ තැනකින් තියාගෙන යන්න අවශ්‍ය කරන කාල සීමාවක තමයි ඔබ ඉන්නේ කියන කාරණේ මතක් කරන්නට ඕනේ. වත්තේ තියෙන පුංචි දේ හරි වගා කරන්න ඔබට පුළුවන්කමක් තියෙනවා නම් ඔබේ ආර්ථිකයේ ශක්තියක් වෙන්න පුළුවන්කමක් තියෙනවා. පෝෂණ අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන්කමක් තියෙනවා කියලා මතක් කරන ගමන් තමයි අපි මේ විශේෂාංගයට සම්බන්ධ අද ඔබට මේ පිළිබඳව කතා කරන්නට වගේම මෙහි තියෙන ගුණාත්මක පැතිකඩ සම්බන්ධයෙන් කතා කරන්නට අප සමග සම්බන්ධ වුණේ. පෝෂණ අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් කතා කරන්නට ප්‍රජාසෞඛ්‍ය වෛද්‍ය උපදේශක හරිශ්චන්ද්‍ර යකන්දාවල මහත්මයා බොහොම ස්තුතියි. තවත් උදෑසනක අපි මුණ ගැහෙන බොහෝ දේවල් කතා කරන්න තියෙනවා අපිට. නැවත මුණ ගැහෙන බලාපොරොත්තුවත් එක්ක ඔබතුමාන් සමු දෙන්නේ. අයබෝවන්. අයබෝවන්.
හොඳයි. සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරු ඔබ නැවතත් ආදරණීය ජීවිතයත් එක්ක එකතු කරන්න අපි සූදානම් වෙන්න. විරාමයක් අරගෙන නැවත මුණ ගැහෙන්න මේ ඔබේම ආදරණීය ජීවිතය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.